සම්බන්ධ වෙන්නේ පෙර සාකච්ඡා කරපු අකාබනික රසායනයේ S ගුණුවේ දෙකේ කාණ්ඩය පිළිබඳව සාකච්ඡා කරන්න අපි එදා එකේ කාණ්ඩයේ මූලද්‍රව්‍ය නැත්නම් සාර ලෝහ ගැන අපි සාකච්ඡා කරා. අද අපි සාකච්ඡා කරනවා දෙකේ කාණ්ඩය. දෙකේ කාණ්ඩය අපි හඳුන්වනවා සාර පාංශු ලෝහ කියලා. සාර පාංශු ලෝහ. දෙකේ කාණ්ඩය යටතේ ආවර්තන වර්ගයේ දෙවෙනි කාණ්ඩය යටතේ අපි ඉගෙන ගන්නවා බෙරීලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම් සහ රේඩියම්. බෙරීලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම් සහ රේඩියම්. බෙරීලියම් වල පරමාණු ක්‍රමාංකය සලකපුවාම 4ක් වෙනවා. බෙරීලියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2. මැග්නීසියම් වල පරමාණු ක්‍රමාංකය 12යි. මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p6 3s2. කැල්සියම් වල පරමාණු ක්‍රමාංකය 20යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p6 3s2 3p6 4s2. අපි දැන් මේ පළවෙනි මූලද්‍රව්‍ය තුන බෙරීලියම්, මැග්නීසියම්, කැල්සියම් සලකපුවාම ඔයාලට පැහැදිලි වෙනවා S උපශක්ති මට්ටම නැත්නම් S2 NS2 නැමැති පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් සහිත වෙනවා. NS2 නැමැති පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් සහිත වෙනවා. එහෙනම් අපි වැදගත් කරුණා දෙකේ කාණ්ඩේ නැත්නම් සාර පාංශු ලෝහවල පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ලියා ගන්න පුළුවන් NS2 කියලා. NS2 කියලා. අපි S ගුණයේ එකේ කාණ්ඩේ පැහැදිලි කරද්දී කිව්වා S ගුණයේ එකේ කාණ්ඩේ සියලු මූලද්‍රව්‍ය ලෝහ කියලා. ඒක දෙකේ කාණ්ඩයටත් වළංගුයි. දෙකේ කාණ්ඩේ බෙරීලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්, රේඩියම් කියන සියල්ල අපි සලකන්නේ ලෝහ කියලා. එකෙන් මේ රේඩියම් කියන එක අපිට ගන්න පුළුවන් විකිරණශීලී මූලද්‍රව්‍යයක් කියලා. රේඩියම් අපි ගන්නේ විකිරණශීලී මූලද්‍රව්‍යයක් දෙක. අපි මූලික වශයෙන් මේකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන අපි හැඳින්වුවා. අපි ඊළඟට බලමු දෙකේ කාණ්ඩේ මූලද්‍රව්‍යවල ස්වභාවික පැවැත්ම. දෙකේ කාණ්ඩේ මූලද්‍රව්‍යවල ස්වභාවික පැවැත්ම. විශේෂයෙන්ම අපිට ඉදිරියේදී සහ එදිනදා භාවිතයේදී බහුල වශයෙන් කතා කරන මූලද්‍රව්‍ය දෙකක් තමයි මේ මැග්නීසියම් සහ කැල්සියම් කියලා කියන්නේ. ඒතර කැල්සියම් ගත්තාම අපිට පුරුදුයි කැල්සියම් කාබනේට කුණුගල් ඊට අමතරව සිප්‍රිකටු ඊට අමතරව කොරල් පළවලදී අපිට කැල්සියම් කාබනේට අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව මැග්නීසියම් කාබනේට සහ කැල්සියම් කාබනේට යන සංයුක්ත khනිජයක් ලෙස කියලා මේක හඳුන්වනවා ව්‍යවහාරිකව ඩොලොමයිට්. ස්වභාවිකව ඩොලොමයිට් තුළ මැග්නීසියම් සහ කැල්සියම් කියන අපි කතා කරපු දෙකේ කාණ්ඩේ මූලද්‍රව්‍ය දෙකම අන්තර්ගත වෙන්න පුළුවන්. මැග්නීසියම් කාබනේට් අපි කියන මැග්නසයිට් කියලා. මැග්නසයිට් ස්වභාවිකව තියෙන පුළුවන් මැග්නීසියම් කාබනේට් මැග්නසයිට්. ඊට අමතරව මැග්නීසියම් තියෙන පුළුවන් කිසරයිට් ලෙස. මැග්නීසියම් සල්ෆේට් සජල මැග්නීසියම් සල්ෆේටයක් ලෙස. සජල මැග්නීසියම් සල්ෆේටයක් ලෙස තියෙන පුළුවන් අපි මේකට කියනවා කිසරයිට් කියලා අපි හඳුන්වනවා. ඊට අමතරව මැග්නීසියම් සහ පොටෑසියම් සංයුක්තය කියලා කානලයිට්. මේක තුළ S ගුණයේ පළවෙනි කාණ්ඩය ඉගෙන ගත්ත පොටෑසියම් ඊට අමතරව මැග්නීසියම් අන්තර්ගත මේක අපි හඳුන්වනවා කානලයිට් කියලා. ඊට අමතරව
සිමිති නිෂ්පාදනයේදී වැදගත් වන ලුණු ලේවායකදී අපිට ලැබෙන ජිප්සම් සජල කැල්සියම් සල්ෆේට් ජිප්සම් කැල්සියම් අඩංගු खनिजයක් විදිහට අපිට හඳුනගන්න පුළුවන්. ඊට අමතරව අපේ නව විෂය නිර්දේශයේ खनिजයට තේ සාකච්ඡා කරනවා ඇපටයිට් සම්බන්ධ. ඇපටයිට් සතුව තව ෆොස්ෆේට් කැල්සියම් ෆොස්ෆේට් ලෙස පැවතීමට ඉඩ තියෙනවා. අපි CA3 PO4 මූලික වශයෙන් ඇපටයිට් ලෙස පවතිනවා. මෙතන අපි සාකච්ඡා කරේ දෙවෙනි කාණ්ඩේ නැත්නම් සාරපාංශු ලෝහ වල ස්වභාවික පැවැත්ම. අපි නැවත පොඩි සාරාංශයක් හදාගමු. කැල්සියම් කාබනේට් විශේෂයෙන්ම කැල්සියම් කාබනේට් තියෙන පුළුවන් නිදි විදිහට. ඊට අමතරව මැග්නීසියම් කාබනේට් සහ කැල්සියම් කාබනේට් සංයුක්තයක් විදිහට අපි හඳුන්වන ඩොලොමයිට් කියන मैग्नेसाइट मैग्नीशियम कार्बोनेट मैग्नीशियम सल्फेट .H2O मैग्नीशियम सल्फेट .H2O किसलाइट කාලලයිට් ජිප්සම් තමසර අපටයිට් මෙන්න මේ විදිහට තමයි දෙවෙනි කාණ්ඩේ නැත්නම් දෙකේ කාණ්ඩේ නැත්නම් සාරපාංශු ලෝහවල ස්වභාවික පැවැත්ම හඳුන්වන්න පුළුවන්. ඊළඟට බලමු දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යවල මූලික භෞතික ලක්ෂණ නැඹුරුතාවය පිළිබඳව. පෙර සඳහන් කර පරිදි මේ සියල්ල ඝන අවස්ථාවේ පවතින ලෝහ. बेरिलियम හැරුණාම මැග්නීසියම් කැල්සියම් ස්ට්‍රොන්ටියම් බේරියම් යන මූලද්‍රව්‍ය ඉහළ ලෝහමය ලක්ෂණ පෙන්වුම් කරනවා. මෙතන බෙරිලියම් විශේෂයි. ඔබට ඉදිරියේදී මේ ගැන යම් නිරීක්ෂණ දැනෙයි. बेरिलियम ලෝහයක් වුණාට बेरिलियम යම් තැන්වලදී සුවිශේෂ හැසිරීම රටාවක් පෙන්වුම් කරනවා. बेरिलियम ඇලුමිනියම් වගේ අපි ඊළඟ තුන්වෙනි කාණ්ඩේ කතා කරන ඇලුමිනියම් අපි बेरिलियम සහ ඊළඟ පත ඇලුමිනියම් අපි කියන විකාර සම්බන්ධතාවය. ඇලුමිනියම්ට ආසන්න භෞතික සහ රසායනික ලක්ෂණ बेरिलियम පෙන්වුම් කරනවා. ඒ නිසා පොදුවේ ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් S ගොණුවේ සංයෝග අපි විශ්වාස කරන්නේ අයනික සංයෝග හද ප්‍රබල ලෝහ අයනික සංයෝග හදනවා. S ගොණුවේ සංයෝග භාෂ්මික විශේෂයෙන්ම S ගොණුවේ ඔක්සයිඩ් භාෂ්මික ඔක්සයිඩ් කියලා හඳුන්වන්නේ. නමුත් බෙරිලියම් විශේෂයෙන්ම මේක වැදගත් දරුවනේ S ගොණුවේ සියලුම ඔක්සයිඩ් භාෂ්මිකයි. S ගොණුවේ සියලුම ඔක්සයිඩ් භාෂ්මිකයි. හැබැයි බෙරිලියම් සාධන බෙරිලියම් ඔක්සයිඩේ උභයගුණී. බෙරිලියම් ඔක්සයිඩේ උභයගුණී. උභයගුණී කියන්නේ මොකද උභයගුණී කියන එක අදහස් වෙන්නේ? උභයගුණී කියන්නේ අම්ලවලත් හොඳින් දියවෙන භස්ම තුලත් හොඳින් දියවෙන. කියන්නේ අම්ල සමගත් හොඳින් රසායනික ප්‍රතික්‍රියා කරන භස්ම සමගත් හොඳින් රසායනික ප්‍රතික්‍රියා කරනවට අපි කියනවා උභයගුණී කියලා. එහෙනම් බෙරිලියම් ඔක්සයිඩ් කියන්නේ උභයගුණී. ඊළඟට අපි ඉස්සරහට හමු වේවාලට සාමාන්‍යයෙන් S ගොණුවේ ලෝහ සාධන සංයෝග සියල්ල අපි කියන්නේ අයනික සංයෝග කියලා. හැබැයි හරිම සුවිශේෂ තැනක් තියෙනවා මේ බෙරිලියම් හයිඩ්‍රජන් සමග සාධන බෙරිලියම් හයිඩ්‍රයිඩ්. බෙරිලියම් හයිඩ්‍රජන් පරමාණු දෙකක් සමග හදන බෙරිලියම් හයිඩ්‍රයිඩය සහසංයුජයි. මොන ඊළඟ වැදගත්ම කාරණය S ගොණුවේ සාධන සංයෝග වලින් එකම සහසංයුජ ලක්ෂණය තියෙන සංයෝගය තමයි බෙරිලියම් හයිඩ්‍රයිඩ්. මේක ඔයාලට ඉස්සරහට වැදගත් වෙයි. බෙරිලියම් ඔක්සයිඩේ තමයි එකම උභයගුණී ඔක්සයිඩය. බෙරිලියම් හයිඩ්‍රයිඩේ තමයි එකම සහසංයුජ සංයෝගය. මේ බෙරිලියම් හයිඩ්‍රයිඩ් හැරුණාම අනිකුත් සියලුම සංයෝග අපි කියන්නේ අයනික සංයෝග කියලා. ඊළඟට බෙරිලියම් මැග්නීසියම් कैल्शियम स्ट्रोंटियम बेरियम आयतन මේ කාණ්ඩයේ අන්තිමේ ඉන්න රේඩියම් කියන්නේ විකිරණශීලී ලෝහය. අර පළවෙනි කාණ්ඩයේ හම්බුන ප්‍රැන්සියන් වගේ රේඩියම් කියන්නේ විකිරණශීලී මූලද්‍රව්‍යයක්. විකිරණීය අස්ථායි මූලද්‍රව්‍යයක් අස්ථායි ලෝහයක් මේ
රේඩියන් කියන එකෙන් අදහස් වෙන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරමු දෙකේ කාණ්ඩේ නැත්නම් සාර ලෝහ වල රසායනික ප්‍රතික්‍රියා සම්බන්ධව. අපි එකේ කාණ්ඩයේදී ගත්තා වගේම දෙකේ කාණ්ඩයේදී අපි මුලින්ම ගමු ඔක්සිජන් සමග රසායනික ප්‍රතික්‍රියාව. දෙවෙනි කාණ්ඩයේ සියලු මූලද්‍රව්‍ය ඉතාමත් පහසුවෙන් ඔක්සිජන් සමග රසායනික ප්‍රතික්‍රියා කරලා එහි ඔක්සයිඩේ සාධන. එහි ඔක්සයිඩේ සාධන. එහි ඔක්සයිඩේ එහි ඔක්සයිඩේ සාධන. එහි ඔක්සයිඩේ සාධන. අපි පළවෙනි කාණ්ඩයත් එක්ක අපි හිතමු. දැන් පළවෙනි කාණ්ඩේ මතකද? ලිතියම් ඔක්සයිඩේ පමණයි සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම් වගේ පහළට යනකොට ඔක්සයිඩයට අමතරව පෙරොක්සයිඩ් සහ සුපර් ඔක්සයිඩ් සෑදීමේ හැකියාව තිබුණා පළවෙනි කාණ්ඩේ. විශේෂයෙන්ම මේ දෙවෙනි කාණ්ඩේ බේරියම්ට ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ අවස්ථාවකදී ඔක්සයිඩ් වලට අමතරව පෙරොක්සයිඩ් සෑදීමේ හැකියාව තියෙනවා. ඔක්සයිඩ් අමතරව පෙරොක්සයිඩ් සෑදීමේ හැකියාව තියෙනවා. පෙරොක්සයිඩ් සෑදීමේ හැකියාව තියෙනවා බේරියම් කියන මූලද්‍රව්‍යයකට ඉහළ ඔක්සිජන් සාන්ද්‍රණයකදී. ඊළඟට අපි යමු නයිට්‍රජන් සම්බන්ධව. එතකොට නයිට්‍රජන් නැමැති වාතය ගත්තාම නයිට්‍රජන් සමග පළවෙනි කාණ්ඩයේ ලිතියම් පමණයිනේ රසායනික ප්‍රතික්‍රියා කරේ. නමුත් දෙවෙනි කාණ්ඩයේ මැග්නීසියම්, කැල්සියම්, බේරියම්, ස්ට්‍රොන්ටියම් සියලු මූලද්‍රව්‍ය දෙවෙනි කාණ්ඩයේ සියලු මූලද්‍රව්‍ය වලට නයිට්‍රජන් සමග රත් කිරීමක් සිදු කළොත් නයිට්‍රජන් සමග රත් කිරීමක් සිදු කරන තන වායුගෝලය තුල දහනය කිරීමකට භාජනය කළොත් ඔක්සයිඩයට අමතරව එහි නයිට්‍රයිඩේ සෑදීමේ හැකියාව තියෙනවා. බලමු දැන් මැග්නීසියම් පටියක් වාතය දහනය කරා කියනවා. මැග්නීසියම් පටියක් වාතය දහනය කළොත් පළවෙනි ඵලය වායුගෝලයේ ඔක්සිජන් සමග එකතු වෙලා මැග්නීසියම් ඔක්සයිඩ් සැදෙන එක. ඊට අමතරව දෙවන ඵලයේ විදිහට කහ පැහැයකට හුරු නයිට්‍රජන් සමග කහ පැහැයකට හුරු මැග්නීසියම් නයිට්‍රයිඩ් ලබා දෙන්න පුළුවන්. මැග්නීසියම් නයිට්‍රයිඩ් ලබා දෙන්න පුළුවන්. මෙන්න මේක පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවලදී සාකච්ඡා වෙච්ච යම් කරුණක්. අපිට දෙන විභාගයේදී මෙහෙම ප්‍රශ්නයක්. මැග්නීසියම් පටියක් වාතයේ දහනය කළ විට සිදුවිය හැකි රසායනික ප්‍රතික්‍රියා මොනවාද? මැග්නීසියම් පටියක් වාතයේ දහනය කළ විට සිදුවිය හැකි රසායනික ප්‍රතික්‍රියා මොනවාද? මොකද වෙන්නේ? වායුගෝලයේ තියෙන ඔක්සිජන් සමග රසායනික ප්‍රතික්‍රියා කරලා සුදු පාට කුඩක් මැග්නීසියම් ඔක්සයිඩ් ලබා දෙනවා. වායුගෝලයේ බහුතර සංඝටකය වන 78ක් 79ක් විතර තියෙන නයිට්‍රජන් සමග රසායනික ප්‍රතික්‍රියා කරලා ලා කහ පැහැයකට හුරු මැග්නීසියම් නයිට්‍රයිඩේ ලබා දෙනවා. නයිට්‍රජන් සමග රසායනික ප්‍රතික්‍රියාව. ඊළඟට මේක අපි පොඩ්ඩක් ඉස්සරහට සාකච්ඡා කරන්න ගියොත් ඔබට අහන්න පුළුවන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. වායුගෝලයේ දහනය කරන ලද මැග්නීසියම් පටියක් කින් ලැබෙන කුඩු ඒ කියන්නේ අලු ටික ජලයට එක් කළොත් සිදුවන රසායනික පර්යාස මොනවාද? අපි හිතමු අපි ඔන්න ආපමිකත් එක්ක සම්බන්ධ වෙමු. මැග්නීසියම් පටියක් වාතයේ දහනය කරොත් ලැබෙන මැග්නීසියම් ඔක්සයිඩ් සහ මැග්නීසියම් නයිට්‍රේට් අපිට ලා කහ පැහැයකට හුරු කුඩක් ලැබෙයි. ලා කහ පැහැයකට ක්‍රීම් පාට කුඩක් ලැබෙයි. මේ කුඩ තුල අන්තර්ගත වෙනවා මැග්නීසියම් ඔක්සයිඩ් සහ මැග්නීසියම් නයිට්‍රේට්. अब में मैग्नीशियम ऑक्साइड सह मैग्नीशियम नाइट्राइड जलයට දැම්මොත් මොකද වෙන්නේ කියන එක. मैग्नीशियम ऑक्साइड बाष्पिक ऑक्साइड जलයේ සමග රසායනික ප්‍රතික්‍රියා
මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලබා දෙනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලබා දෙනවා. භාෂ්මික ද්‍රාවණය. භාෂ්මික ද්‍රාවණය. මැග්නීසියම් නයිට්‍රයිඩය ජලය සමග රසායනික ප්‍රතික්‍රියාවෙන් පෙරසේම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් නැමැති භාෂ්මික ද්‍රාවණය ලබා දෙනවා. ගැටලුවක් නැහැ. ඊට අමතරව ශාරීය අවර්ණ කටුක ගන්ධයක් සහිත විභාගෙට නිතර ඇහෙන තරම් ශාරීය අවර්ණ කටුක ගන්ධයක් සහිත වායුව කොහොමද? ඇමෝනියා. ඇමෝනියා. ඇමෝනියා වායුව. ඇමෝනියා වායුව ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි ඇමෝනියා වාතය සාමාන්‍යයෙන් අපි නිරීක්ෂණය කරන දෙයක් තමයි කටුක ගඳක් තියෙන වායුව. එහෙනම් කටුක ගඳක් තියෙන වායුවක් පිට වුණා කියන අදහස වෙන්නේ මේකේදී ඇමෝනියා පිට වුණා කියන එක. ඇමෝනියා පිට වුණා. P ගුණයේදී අපි ඇමෝනියා වායුව හඳුනා ගැනීම සඳහා නෙස්ල ප්‍රතිකාරකයේ භාවිතයේ සාන්ද්‍රේසියල් කූරක් භාවිතයේ වැනි පරීක්ෂණ කීපයක් සාකච්ඡා කරනවා. අපි ඊළඟට ශාර ලෝහවල රසායනික ප්‍රතික්‍රියාවලදී අපි මූලික වශයෙන් දැන් සාකච්ඡා කරලා තියෙන්නේ වාතය සමග වායුගෝලය සමග වායුගෝලයේ ඔක්සිජන් සහ වායුගෝලයේ නයිට්‍රජන් සමග කොහොමද රසායනිකව මෙයාලා ප්‍රතික්‍රියා කරන්න කියන එක. අපි ඊළඟට බලමු පුතේ ජලය සමග කොහොමද සාර පාංශු ලෝහ රසායනික ප්‍රතික්‍රියා කරන්න කියන. ජලය තුල දෙවෙනි කාණ්ඩයේ ලෝහවල රසායනික ප්‍රතික්‍රියාව. මම ඔයාලට පාඩම පටන් ගන්නකොට පාඩමේ ආරම්භයේදී මම කිව්වා මේ බෙරීලියම් කියන පුද්ගලයා ටිකක් වෙනස්. අර පළවෙනි කාණ්ඩේ හම්බුනේ ලිතියම් වගේ තමයි මේ දෙවෙනි කාණ්ඩේ බෙරීලියම් ටිකක් වෙනස්. ඔමාලයාගේ තියෙන එක වෙනසක්. දැන් පළවෙනි කාණ්ඩේ සියලුම ලෝහ ජලයත් එක්ක හොඳින් ප්‍රතික්‍රියා කරා. දැන් ජලය තුල හොඳින් දිය වුණා. දෙවන කාණ්ඩේ සියලුම ලෝහ ජලය සමග ප්‍රතික්‍රියා බෙරීලියම් හැරුණාම මැග්නීසියම් කැල්සියම් ස්ට්‍රොන්ටියම් බේරියම් මේ සියලු දෙනා බෙරීලියම් හැරුණාම මැග්නීසියම් කැල්සියම් ස්ට්‍රොන්ටියම් බේරියම් සියලු දෙනා ජලය සමග රසායනික ප්‍රතික්‍රියා කරනවා. හැබැයි සිසිල් ජලය සමග නැත්නම් ජලය සමග සාමාන්‍ය තත්ත්වයටදී ප්‍රතික්‍රියා කරන්නේ කැල්සියම් ස්ට්‍රොන්ටියම් බේරියම් පමණයි සිසිල් ජලය සමග. හැබැයි උණු ජලය සමග මැග්නීසියම් රසායනිකව ප්‍රතික්‍රියා කරනවා. බෙරීලියම් සමග ජලය රසායනික ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඉතාමත්ම වැදගත්. හොඳින් සටහන් කරගන්න. ජලය සමග කිසි විටකත් රසායනිකව ප්‍රතික්‍රියා නොකරන S ගොනුවට අයත් එකම එක මූලද්‍රව්‍යය තියෙන්නේ ඒ බෙරීලියම්. ඒ වගේම සිසිල් ජලය සමග රසායනිකව ප්‍රතික්‍රියා නොකරන මූලද්‍රව්‍ය දෙකයි තියෙන්නේ. ඇල් වතුරේ කාම උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියා නොකරන මූලද්‍රව්‍ය දෙකයි තියෙන්නේ. මේ බෙරීලියම් සමතර මැග්නීසියම්. හැබැයි මැග්නීසියම් සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා නොකරට ඇල් වතුරේ දිය වුනේ නැතුණාට උණු වතුරේ දිය වෙනවා. අපි මේක විද්‍යාගාරයේදී ඉතාමත්ම සරල පරීක්ෂණයකින් කරන්න පුළුවන් මේ විදිහට. විද්‍යාගාරයේදී ඔබට මැග්නීසියම් පටයක් ගන්න පුළුවන්. සිහින් මැග්නීසියම් පටයක් අරගෙන අපි මුලින්ම බීකරයකට පිරිසුදු ජලය ආසුදු ජලය එක් කරලා අපි මේකට පිනොප්තලින් බිඳු කීපයක් දාමු. අපි දන්නවා පිනොප්තලින් කියන්නේ අම්ල සහ නැත්නම් ආම්ලික සහ භාෂ්මික මාධ්‍ය වෙන්කර හඳුනා ගන්න පුළුවන් අම්ල භාෂ්ම දර්ශකයක්. මේ ආසුදු ජලයට පිනොප්තලින් දැම්මට පස්සේ විශේෂ වර්ණයක් නැහැ. අපි අවර්ණයි. අපි මේකට මැග්නීසියම් පටයක් එක් කරනවා. තියෙන්නේ සිසිල් ජලය. මැග්නීසියම් පටයක්
මැග්නීසියම් පටියක් එක් කරනවා. පිනොප්තලීන් බිඳු කීපයක් අපි දාලා තියෙන්නේ. පිනොප්තලීන් බිඳු කීපයක් දාලා තියෙන්නේ. අපිට විශේෂ විපර්යාසයක් දක්න ලැබෙන්නේ නැහැ. අපි මේ පරීක්ෂණ නලය නැත්නම් මේක කැකෑරුම් නලය ජල තාපකයක තියලා හිමීට රත් කරනවා. නැත්නම් මේ ජලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි කරනවා. ජලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි කරනකොට ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ මැග්නීසියම් පටිය ආසන්නයේදී දම් පැහැයක් ඇති වෙනවා. දම් පැහැයක් ඇති වෙනවා. පිනොප්තලීන් ඇති විට දම් පැහැයක් ඇති වෙන්න නම් ඒ මාධ්‍ය වාෂ්මික වෙන්න ඕනේ. වාෂ්මික වෙන්න ඕනේ. ඒ කියන්නේ මැග්නීසියම් පටිය උණු ජලයේ සමග රසායනික ප්‍රතික්‍රියා කරලා භස්මයක් වන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලබා දීලා තියෙනවා. භස්මයක් වන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලබා දීලා තියෙනවා. භස්මයක් වන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලබා දීලා තියෙනවා. ඒකයි මේ පිනොප්තලීන් හැමෙදී තද රෝස පාට. කියන්නේ රතු පැහැයට හුරු තද රෝස පාට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලැබෙන හින්දා. එහෙනම් මම ආපස්සට ඒක පරිසාරාංශයක් අපිට ඉදිරිපත් කරන්න. වැදගත් පුතේ දෙවන කාණ්ඩේ ජලය සමග කොහොමත්ම රසායනික ප්‍රතික්‍රියා කරන්නේ නැත්තේ නොකරන මූලද්‍රව්‍ය බෙරීලියම්. ඒතර මැග්නීසියම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් සිසිල් ජලයත් එක්ක මේ දෙන්නම ක්‍රියාව දක්වන්නේ. නමුත් මැග්නීසියම් උණු ජලය තුල රසායනික ප්‍රතික්‍රියා කරන මේ විදිහට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් නැමැති වාෂ්මික ද්‍රාවණය ලබා දෙනවා. මැග්නීසියම් පහළින් ඉන්න කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම් යන සියලු මූලද්‍රව්‍ය වලට සිසිල් ජලය සමග පහසුවෙන් රසායනික ප්‍රතික්‍රියාව සිදු වෙනවා කියන්නේ උණු ජලය සමග කොහොමත්ම ඉතාමත් පහසුවෙන් රසායනික ප්‍රතික්‍රියා කරනවා. ජලය සමග රසායනික ප්‍රතික්‍රියාව. ඊළඟට අපි බලමු කුමාරී කියන්නේ. කුමාරී කියන්නේ මොකද්ද? කුමාරී කියන්නේ ජලය ඉහළ උෂ්ණත්වයකට ලක් කළොත් එහි වාෂ්ප අවස්ථාව කුමාරී. කුමාරී. ඒතර කුමාරී ගත්තාම කුමාරී සමග බෙරීලියම් රසායනික ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. බෙරීලියම් සිසිල් ජලයත් එක්ක රසායනික ප්‍රතික්‍රියා කරේ නැහැ. උණු වතුරේදී යුනේත් නැහැ. හැබැයි හුමාලයට අල්ලපුවාම හුමාලයේ සමග බෙරීලියම් හුමාලේ H2O අපි මේක ලියන්නේ ගෑස් වායුමය බලයක් නිසා අපි ලැබෙනවා හුමාලේ. කියන්නේ බෙරීලියම් හුමාලයේ සමග රසායනිකව ප්‍රතික්‍රියා කරලා එහි ඔක්සයිඩේ සාදනවා. මේ වගේම මැග්නීසියම්, කැල්සියම් වගේ දේවල් වලට හුමාලයේ සමග හුමාලයේ H2O වායුමය අවස්ථාව. වායුමය අවස්ථාවේදී එහි ඔක්සයිඩේ මැග්නීසියම් උත් ඒ විදිහටම හුමාලයේ සමග මැග්නීසියම් ඔක්සයිඩ් ලබා දෙන්න පුළුවන්. මම පුතේ ඔයාලට මුලින් සඳහන් කරා වගේම බෙරීලියම් ඔක්සයිඩ් උභය ගුණී මැග්නීසියම් ඔක්සයිඩ් භාෂ්මික ඔක්සයිඩ් අපරපත් වෙනවා. අපි එහෙනම් දැක්ක ජලයේ සමග H2O සමග රසායනික ප්‍රතික්‍රියාවෙන් හුමාලය සමග දෙවෙනි කාණ්ඩයේ සියලුම ලෝහ රසායනික ප්‍රතික්‍රියා කරනවා. වරදවා තේරුම් ගන්න එපා. හුමාලයේ සමග රසායනික ප්‍රතික්‍රියාවෙන් ලැබෙන්නේ හයිඩ්‍රොක්සයිඩේ නෙමෙයි එහි ඔක්සයිඩේ. එහි ඔක්සයිඩේ ලැබෙන්නේ. අපි ඊළඟට සාකච්ඡා කරමු දෙවෙනි කාණ්ඩයේ රසායනික ප්‍රතික්‍රියාවට තේ ක්ෂාරපාංශු ලෝහවල අම්ල සමග රසායනික ප්‍රතික්‍රියාව. අම්ල සමග රසායනික ප්‍රතික්‍රියාව. දෙවෙනි කාණ්ඩයේ සියලුම ලෝහ අම්ල සමග ඉතා හොඳින් රසායනික ප්‍රතික්‍රියා කරනවා. තනුක අම්ල සමග මෙන්ම සාන්ද්‍ර අම්ල සමග. අපි බලමු මැග්නීසියම් පටිය. මැග්නීසියම් පටිය. තනුක HCl සමග රසායනික ප්‍රතික්‍රියාවෙන් මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ H2 ලබා දෙනවා. කියන්නේ සියලුම දෙවෙනි කාණ්ඩයේ ලෝහ සියලුම ලෝහ
හයිඩ්‍රජන් වාතය නිදහස් කරනවා. අපි අර එක එක කාණ්ඩයේ කිව්වා වගේ සමහර විට ওই සාන්ද්‍ර සල්ෆියුරික් සමග සාන්ද්‍ර නයිට්‍රික් වගේ ප්‍රබල අවස්ථාවකදී හයිඩ්‍රජන් වෙනුවට SO2 NO2 වගේ බලයක් ලබා දෙන්න පුළුවන්. අපි බලමු මැග්නීසියම් පටියක් තනුක සල්ෆියුරික් සමග රසායනික ප්‍රතික්‍රියාව. තනුක සල්ෆියුරික් සමග රසායනික ප්‍රතික්‍රියාව. මැග්නීසියම් සල්ෆේට සහ H2. නමුත් මැග්නීසියම් පටියක් සාන්ද්‍ර H2SO4 සමග ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රජන් වාතය නෙවෙයි ලැබෙන්නේ. මැග්නීසියම් පටියක් තනුක සල්ෆියුරික් සමග හයිඩ්‍රජන් වාතය නිදහස් කරාට මැග්නීසියම් පටියක් සාන්ද්‍ර සල්ෆියුරික් සමග නිදහස් කරන්නේ හයිඩ්‍රජන් වාතය නෙවෙයි SO2 වාතය. ඒ වගේ අපි ගමුකෝ මැග්නීසියම් පටියක් සාන්ද්‍ර නයිට්‍රික් සමග HNO3 සමග අපිට කොහෙත්ම සාන්ද්‍ර නයිට්‍රික් සමග අපේක්ෂා කරන්න බෑ අපිට හයිඩ්‍රජන් වාතය. ප්‍රබල ඔක්සිකාරකය ලැබෙනවා මැග්නීසියම් නයිට්‍රේට් NO2 සහ ජල. අපි ඊළඟට බලමු රසායනික ප්‍රතික්‍රියා යටතේ දෙවෙනි කාණ්ඩේ හයිඩ්‍රජන් වාතය සමග රසායනික ප්‍රතික්‍රියාව. අපි දැක්කා එක කාණ්ඩේ සියලුම ලෝහ හයිඩ්‍රජන් වාතය සමග රසායනික ප්‍රතික්‍රියා කරලා එහි හයිඩ්‍රයිඩේ සාදනවා. ඒ වගේම දෙවෙනි කාණ්ඩේ ලෝහ හයිඩ්‍රජන් සමග රසායනික ප්‍රතික්‍රියා කරලා එහි හයිඩ්‍රයිඩේ සාදනවා. අපි ගමුකෝ මැග්නීසියම් පටිය. මැග්නීසියම් පටිය හයිඩ්‍රජන් වාතය සමග රසායනික ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් හයිඩ්‍රයිඩේ ලබනවා. මැග්නීසියම් හයිඩ්‍රයිඩ්. ඔන්න ඔබ තාපති අපිට මූලික වශයෙන් මේ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල රසායනික ප්‍රතික්‍රියාවට කියන්න තියෙන අපි ඊටාත්ම කෙටි සාරාංශයක් අපි හදාගමු. දෙවෙනි කාණ්ඩයේ සියලුම ලෝහ වායුගෝලයේ ඔක්සිජන් සමග රසායනික ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩ් හදනවා. වායුගෝලය තුල දහනය කිරීමක් කළොත් ඒ ඔක්සයිඩ්ට අමතරව නයිට්‍රජන් සමග රසායනික ප්‍රතික්‍රියා කරලා නයිට්‍රයිඩ් සෑදීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඉහළ ඔක්සිජන් සාන්ද්‍රකයට රත් කිරීමක් කළොත් ඔය බේරියන්ට හැකියාව තියෙනවා එහි පෙරොක්සයිඩය හදන්න ඔක්සයිඩයට අමතරව. එන සුවිශේෂයි ජලය සමග රසායනික ප්‍රතික්‍රියා. මොකද S ගුණය අපි සාමාන්‍යයෙන් කියන්නේ ජලය සමග සියලුම මූලද්‍රව්‍ය රසායනික ප්‍රතික්‍රියා කරනවා කියන. නමුත් බෙරීලියම් කිසි විටකත් ජලය සමග රසායනික ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මැග්නීසියම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ උණු ජලයත් එක්ක රසායනික ප්‍රතික්‍රියා කරනවා. S ගුණුවටම ඇල් වතුරේ දිය වෙන්නේ නැති ලෝහ දෙකයි තියෙන්නේ බෙරීලියම් සහ මැග්නීසියම්. නමුත් හුමාලය සමග ඔය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියපු බෙරීලියමුත් ප්‍රතික්‍රියා කරලා එහි ඔක්සයිඩ් සාදනවා. මැග්නීසියම් කැල්සියම්ත් එහෙමයි හුමාලය සමග රසායනික ප්‍රතික්‍රියා කරලා එහි ඔක්සයිඩ් ලබා දීම සිද්ධ වෙනවා. ඊළඟට කතා කරා අම්ල සමග ඉතාමත්ම හොඳින් රසායනික ප්‍රතික්‍රියා වෙනවා අම්ල සමග. අර සාන්ද්‍ර අම්ලත් එක්ක පොඩ්ඩක් වැදගත්. ඔය සාන්ද්‍ර සල්ෆියුරික් සාන්ද්‍ර නයිට්‍රික් එහෙම ගත්තොත් හයිඩ්‍රජන් වාතය නෙවෙයි නිදහස් වෙන්නේ. උදාහරණයක් ගත්තාම සාන්ද්‍ර සල්ෆියුරික් එක ලැබෙන්නේ SO2 වාතය. සාන්ද්‍ර නයිට්‍රික් එක ලැබෙන්නේ NO2 වාතය. අපි අන්තිමට සාකච්ඡා කරා හයිඩ්‍රජන් නැත්නම් H2 වායු සමග රසායනික ප්‍රතික්‍රියාව. හයිඩ්‍රජන් සමග අර පළවෙනි කාණ්ඩේ හැමෝම රසායනික ප්‍රතික්‍රියා කරා වගේම දෙවෙනි කාණ්ඩෙත් හැමෝම රසායනිකව ප්‍රතික්‍රියා කරනවා. සාර පාංශු ලෝහ කාණ්ඩයේ ලවණවල ලවණවල තාප ස්ථායීතාවය කියන්නේ තාපයට ඔරොත්තු දීමේ හැකියාව. නැත්නම් වියෝජන තාප වියෝජන ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. පුතේ අපි පළවෙනි එකේ කාණ්ඩේ පළවෙනි කතා කරේ පළවෙනි එකක තුල එකේ කාණ්ඩේ දැන් මතකද සාකච්ඡා කරා නයිට්‍රේට් කාබනේට බයිකාබනේට තාප වියෝජන. මේ විදිහටම අපි දෙවෙනි කාණ්ඩේට නයිට්‍රේට කාබනේට සහ බයිකාබනේට වල තාප වියෝජන සාකච්ඡා කරමු. පළවෙනි කාණ්ඩේ ලිතියම් නයිට්‍රේට තාප වියෝජනේ ලිතියම් නයිට්‍රේට තාප වියෝජනයෙන් ලැබුණා ලිතියම් ඔක්සයිඩ් සහ
NO2 සහ O2 කියන වායුව. ඔය ලිතියම් නයිට්‍රේට් වියෝජනය වෙන විදිහටමයි දෙවෙනි කාණ්ඩේ සියලුම නයිට්‍රේට් තාප වියෝජනය වෙන්නේ. අපි ගමු මැග්නීසියම් නයිට්‍රේට්. මැග්නීසියම් නයිට්‍රේට් තදින් රත් කිරීමකට ලක් කළොත් අපිට මැග්නීසියම් ඔක්සයිඩ් රතු දුඹුරු පාට NO2 වායුව සහ අවර්ණ O2 වායුව අපිට ලබා ගන්න පුළුවන්. එහෙනම් දෙවෙනි කාණ්ඩයේ සියලුම නයිට්‍රේට තාප වියෝජනය මගින් එහි ඔක්සයිඩය රතු දුඹුරු NO2 ආම්ලික වායුව උදාසීන O2 වායුව ලබා ගන්න පුළුවන්. එතන ගැටලුවක් නෙමෙයි. අපි ඊළඟට සාකච්ඡා කරමු කාබනේට සම්බන්ධව. කාබනේට කැල්සියම් කාබනේට, මැග්නීසියම් කාබනේට, බේරියම් කාබනේට, ස්ට්‍රොන්ටියම් කාබනේට මේ සියලුම කාබනේට තාප වියෝජනය කරන්න පුළුවන්. පළවෙනි කාණ්ඩේ ලිතියම් කාබනේට විතරනේ තාප වියෝජනය කරන්න පුළුවන් උනේ. පළවෙනි කාණ්ඩේ ලිතියම් කාබනේට හැර වෙන කිසිම කාබනේට තාප වියෝජනය කරන්න බෑ. ලිතියම් කාබනේට තාප වියෝජනය කරපුවාම ලැබුණේ ලිතියම් ඔක්සයිඩ් ලැබුණා, කාබන් ඩයොක්සයිඩ් ලැබුණා. ඒ වගේම මැග්නීසියම් කාබනේට්ගේ තාප වියෝජනය අපි සලකමු. මැග්නීසියම් කාබනේට මැග්නීසියම් ඔක්සයිඩ් සහ CO2 වලපත් වෙනවා. ඒ කියන්නේ දෙවෙනි කාණ්ඩයේ සියලුම හරියට පළවෙනි කාණ්ඩ ලිතියම් වගේ. දෙවෙනි කාණ්ඩයේ සියලුම කාබනේට එහි ඔක්සයිඩය සහ කාබන් ඩයොක්සයිඩ් වායුව බවට වියෝජනය වෙනවා. පැහැදිලි. පුතේ මෙතනදී පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවලදී ඔබ නිරීක්ෂණය කරලා ඇති කාණ්ඩයේ දිගේ පහළට යන විට මේ කාබනේට වල තාප ස්ථායීතාවය. කාණ්ඩයේ දිගේ පහළට යන විට කාබනේට වල තාප ස්ථායීතාවය. පිළිතුර කාණ්ඩයේ දිගේ පහළට යන විට තාප ස්ථායීතාවය වැඩි වෙනවා. අපි උදාහරණයක් දෙමු මැග්නීසියම් කාබනේට වියෝජනය කරනවට වඩා අමාරුයි කැල්සියම් කාබනේට වියෝජනය කරන්න. ඊට වඩා අමාරුයි බේරියම් කාබනේට වියෝජනය කරන්න. කියන්නේ කාණ්ඩයේ දිගේ පහළට යන විට වියෝජන උෂ්ණත්වය වැඩි වෙනවා. වියෝජන උෂ්ණත්වය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් මැග්නීසියම් කාබනේට වියෝජන උෂ්ණත්වය 540ක් විතර සෙල්සියස් වලින්. බේරියම් වල 1360ක් පමණ සෙල්සියස් වලින්. සෙල්සියස්. එතකොට ඔබට පැහැදිලි පුතේ බලන්න මැග්නීසියම් කාබනේට වියෝජනය කරන්න අපිට රත් කරන්න ඕන උෂ්ණත්වය සෙල්සියස් 540 දක්වා. බේරියම් කාබනේට වියෝජනය කරනවා නම් ඒ වගේ තුන් ගුණයක් විතර 1360 දක්වා රත් කරන්න ඕනේ. එතකොට වියෝජන උෂ්ණත්වය වැඩි වෙනවා. ඔයාලගේ දෙවෙනි පාඩම රසායනික බන්ධන වල ද්‍රවීකාරක බලය, ද්‍රවණශීලීතාවය ඒ කොටසක් බලමු සාකච්ඡා කරලා. එතන පුතේ මේ මැග්නීසියම් කාබනේට, කැල්සියම් කාබනේට, බේරියම් කාබනේට සලකපුවාම මේ කාබනේට තුනේම ඇනායනය පොදුයි. පොදු ඇනායනයක් තියෙනවා. කැටායනය විතරයි වෙනස් වෙන්නේ. මැග්නීසියම් ධන දෙක ඉන්නවා. කැල්සියම් ධන දෙක ඉන්නවා. බේරියම් ධන දෙක ඉන්නවා. කැටායනයකට සාපේක්ෂව අපි කතා කරනවානේ ද්‍රවීකාරක බලය. ද්‍රවීකාරක බලය කියන්නේ ඇනායනයේ ඉලෙක්ට්‍රෝන වලාව විස්ථාපනය කිරීම සඳහා, විකෘති කිරීම සඳහා කැටායනයකට තියෙන හැකියාව ද්‍රවීකාරක බලය. එතකොට ද්‍රවීකාරක බලය කෙරෙහි බලපානවනේ ආරෝපණය සහ එහි අරය. ආරෝපණය සහ එහි අරය. එතකොට කැටායනයක ආරෝපණය වැඩි වන විට සහ අරය කුඩා වන විට ද්‍රවීකාරක බලය වැඩි වෙනවා. ආරෝපණය වැඩි වන විට සහ අරය කුඩා වන විට ද්‍රවීකාරක බලය අඩු වෙනවා. ඒ කියන්නේ E බෙදීම R වල අගේ වැඩි නම් එම කැටායනයේ ද්‍රවීකාරක බලය වැඩි වෙනවා. ද්‍රවීකාරක බලය වැඩි වෙනවා කියන අදහස් වෙන්නේ අර සහසංයුජභාවය ඉහළ යනවා. එතන පුතේ මේකේ ආරෝපණය සමානයිනේ. E කියන එකත් නියතයිනේ. අපි අරයෙන් විතරක් හිතමු. අරයට සාපේක්ෂව පවණක් අපි විශ්ලේෂණය කරමු.
එතන මැග්නීසියම් කැල්සියම් බේරියම් ලෙස කාණ්ඩය ඔස්සේ පහළට යන විට ශක්ති මට්ටමක් වැඩි වෙනවා. ශක්ති මට්ටම වැඩි වීම නිසා R වලගේ අරය වැඩි වෙනවා. අරය වැඩි වන විට කාණ්ඩය ඔස්සේ පහළට යන විට ද්‍රවීකාරක බලය අඩු වෙනවා. ඒ කියන්නේ සහසන්විත ලක්ෂණය අඩු වෙනවා. සහසන්විත ලක්ෂණය අඩු වෙනවා කියන්නේ අයනික ලක්ෂණය වැඩි වෙනවා. එහෙනම් මැග්නීසියම් කාබනේට සාපේක්ෂව කැල්සියම් කාබනේට වල අයනික ලක්ෂණ වැඩි. කැල්සියම් කාබනේට සාපේක්ෂව බේරියම් කාබනේට වල අයනික ලක්ෂණ වැඩි. අයනික ලක්ෂණය වැඩි නම් වියෝජනය කිරීම අසීරුයි. වියෝජන උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ හින්දා තමයි මේ විදිහට කාබනේට ශ්‍රේණිය ගත්තහම දෙකේ කාණ්ඩේ ශාරපාංශු ලෝහ කාණ්ඩේ ඔස්සේ පහළට යන විට වියෝජන උෂ්ණත්වය වැඩි වෙන්නේ. අපි මේක ඕනනම් ඩෙල්ටා G ගිබ්ස් ප්‍රයෝජ්‍ය ශක්තිය වෙනස ඇසුරින් නැත්නම් මේ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි අගයන් ඇසුරින්ම අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු බයිකාබනේට්. අපි දැන් නයිට්‍රේට් තාප වියෝජන සාකච්ඡා කරා, කාබනේට් අපි සාකච්ඡා කරා. අපි ඊළඟ කතා කරමු බයිකාබනේට්. මේ දෙවෙනි කාණ්ඩේ බයිකාබනේට් ජලීය මාධ්‍ය තුල දිස්ථායි. ජලීය මාධ්‍යයක් තුල දිස්ථායි. නමුත් ඝන අවස්ථාවේදී අපිට දෙවෙනි කාණ්ඩේ බයිකාබනේටික්ස් කරන්න බෑ. ඝන අවස්ථාවේ. ඝන අවස්ථාවේ ඊටමත් පහසුවෙන් එම බයිකාබනේට කාබනේට CO2 සහ ජලය බවට වියෝජනය වෙනවා. බලමු කැල්සියම් බයිකාබනේට. කැල්සියම් බයිකාබනේට ඉතා පහසුවෙන් වියෝජනය වෙනවා. කැල්සියම් කාබනේට් CO2 සහ ජල. ඉතාමත් පහසුවෙන් මේක වියෝජනය වෙනවා. මතක තියාගන්න පුතේ දෙවෙනි කාලේ කිසිම බයිකාබනේටයක් ඝන අවස්ථාවේදී ස්ථායී වෙන්නේ නැහැ. ඔන්න අපි මේක තමයි මූලික වශයෙන් දෙවන කාණ්ඩයේ ලවණවල තාප වියෝජනයට ඉගෙන ගන්න තියෙන්නේ. පුතේ අපිට ඊළඟට ඉතාමත් වැදගත් කොටසක් මේ පාඩමේ ඉන්න දෙවන කාණ්ඩේ ලවණවල ජල ද්‍රාවිතාව. පළවෙනි කාණ්ඩ අපිට ඉච්ච ගැටලුවක් උන්නේ අර ලිතියම් ෆොස්ෆේට්, ලිතියම් ක්ලෝරයිඩ්, ලිතියම් කාබනේට් වගේ කීප දෙනෙක් හැරුණාම අනිත් ඔක්කොම ඉතාමත්ම හොඳින් ජලය තුල දියුණුවා. නමුත් මේ දෙවෙනි කාණ්ඩේ ලවණවල ජල ද්‍රාවිතාවය යම් තැන්වලදී වෙනස්කම් වලට භාජනය වෙනවා. මේ දෙවන කාණ්ඩේ ලවණවල ජල ද්‍රාවිතාවය තීරණය කිරීම සඳහා බලපාන ප්‍රධානම සාධකයක් තමයි එම ලවණවල එන්තැල්පි අගයන්. විශේෂයෙන්ම ලවණවල දැලිස් එන්තැල්පි අගයන් සහ එම ලවණවල සජනන එන්තැල්පි අගයන්. දැලිස් එන්තැල්පි අගයන් සහ සජනන එන්තැල්පි අගයන් අනුව අපි බලාපොරොත්තු වෙනවට වඩා වෙනස් ප්‍රතිඵලයක් තමයි මේ ලවණවල ජල ද්‍රාවිතාවේදී බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙන්නේ. අපි ඒක අපිට හැකියතාක් අපි ඒක මතක තියාගන්න උත්සාහ කරමු, සාරාංශගත කරමු. දරුවනේ මේක හොඳට මේක ඉවසිලින් අහගන්න. දෙවෙනි කාණ්ඩේ ලවණවල සියලුම හේලයිඩ්, ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ් ජලය තුල ඉතා හොඳින් දිය වෙනවා. හැම ක්ලෝරයිඩයක්ම, හැම බ්‍රෝමයිඩයක්ම, හැම අයඩයිඩයක්ම ජලය තුල දිය වෙනවා. අපලම හයිඩ්‍රොක්සයිඩ් සම්බන්ධව. එතන හයිඩ්‍රොක්සයිඩ් ගත්තාම ඉතාමත්ම වැදගත්. මේ ගොඩාක් තැන්වල එහෙන ඉස්සරහට භෞතික රසායන KSP ද්‍රාවිතා ගුණිතයේදී විශේෂයෙන්ම ඇහෙන තැන හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාවිතාව. හයිඩ්‍රොක්සයිඩ් ගත්තාම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විශේෂයි. මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අපි කියන්නේ ජලයේ දිය වෙන්නේ නැහැ. KSP අගය ඉතා කුඩා අගයක්. ඊට සාපේක්ෂව කාණ්ඩේ පහළින් ඉන්න බේරියම් හයිඩ්‍රොක්සයිඩය ඉතා හොඳින් දිය වෙනවා. දෙවෙනි කාණ්ඩේ හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාවිතාවය ගමු. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතා හොඳ අවක්ෂේපයක්. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හොඳින් තියෙනවා. ඒ අතර ඉන්න කැල්සියම්, ස්ට්‍රොන්ටියම් යම් දුරකට
semi soluble. තරමක් දුරට ජලය තුල දිය වෙනවා. තරමක් දුරට ජලය දිය වෙනවා හයිඩ්‍රොක්සයිඩ්. ඊළඟට අපි කාබනේටය ගමු. කාබනේටය ගමු. අපි සාමාන්‍යයෙන් කියන්නේ දෙවෙනි කාණ්ඩේ කිසිම කාබනේටයක් ජලය තුල දිය වෙන්නේ නැහැ කියලා. කාබනේට සියල්ල ජලය තුල දිය නොවේ කියලා කියන්නේ. බයිකාබනේට ගත්තාම බයිකාබනේට සියල්ල ජලය තුල දිය වේ. කාබනේට දිය නොවේ සියල්ල, බයිකාබනේට සියල්ල ජලය තුල දිය වේ. ඊළඟට බලමු. දැන් අපි ගත්ත එහෙනම් ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ්, බයිකාබනේට. මේ සියල්ල දිය වෙන දේවල් අපි හදාගත්තා. ඊළඟට නයිට්‍රයිඩ්, නයිට්‍රයිට, නයිට්‍රේට මේ සියල්ල ජලය තුල. දෙවෙනි කාරණේ නයිට්‍රයිට, දෙවෙනි කාරණේ නයිට්‍රේට සියල්ල ජලය තුල දිය වෙනවා. ඊට අමතරව සල්ෆයිඩ්, සල්ෆයිඩ් සියලුම සල්ෆයිඩ්. දෙවෙනි කාණ්ඩේ සියලුම සල්ෆයිඩ් ජලය තුල දිය වෙනවා. සියලුම සල්ෆයිඩ් ජලය තුල දිය වෙනවා. ඊළඟට සුවිශේෂ අවස්ථාව තමයි මේ දෙවෙනි කාණ්ඩේ ලවණවල සල්ෆයිඩ් සහ සල්ෆේට්. සල්ෆයිඩ් සහ සල්ෆේට්. ලොකත් අපෙන් අහන සහ අපිට මතක තියාගෙන යා යුතු තැනක්. එතකොට සල්ෆේට් සහ සල්ෆයිඩ් ගත්තාම මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම් වල මැග්නීසියම් සල්ෆයිඩ් semi soluble තරමක් දුරට දිය වේ. හැබැයි ඉතිරි සියලුම සල්ෆයිඩ් ජලය තුල දිය නොවේ. ජලය තුල දිය නොවේ. ජලය තුල දිය නොවේ. සල්ෆේට් ගත්තාම මොන ගොඩක් වැදගත්. ජලය තුල හොඳින් දිය වෙන මැග්නීසියම් සල්ෆේට්, insoluble, insoluble, semi soluble. මෙන්න මේක තේ ගොඩක් වැදගත්. අර මතකද අපි ඉස්සෙල්ලා මතකයිද හයිඩ්‍රොක්සයිඩ් කතා කරා. හයිඩ්‍රොක්සයිඩ් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හොඳ අවක්ෂේපයක්, බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හොඳින් දිය වේ. මේක බලන්න සල්ෆේට් ඒ වගේ බලන්න. මැග්නීසියම් සල්ෆේට් හොඳින් දිය වේ, බේරියම් සල්ෆේට් හොඳින් අවක්ෂේප වේ. එහෙනම් බේරියම් ස්ට්‍රොන්ටියම් සල්ෆේට් වල හොඳ අවක්ෂේප. හැබැයි මැග්නීසියම් සල්ෆේට් ජලය තුල හොඳින් දිය වේ. විශේෂයෙන්ම පුතේ ඔය හයිඩ්‍රොක්සයිඩ් සහ සල්ෆේට් වල ජල ද්‍රාවිතාවය ඉතාමත් වැදගත්. මේක හරි සාවධානව අහගෙන ඉන්න. මේක හරියට ඔලුවට දාගන්න. මේක නිතරම අහන තැනක්. දරුවෝ නිතරම වරද්දන තැනක්. මේක ඔබ නැවත නැවතත් ධාරණය කරගත අවස්ථාවක් තමයි දෙවන කාණ්ඩයේ ලවණ අතරින් සල්ෆේට් සහ හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාවිතාවය. ඊළඟට අපි අහන ෆොස්ෆේට්. අපි ෆොස්ෆේට් දාමු. ෆොස්ෆේට් අපිට කාබනේට වගේ. ෆොස්ෆේට් ගත්තාම ෆොස්ෆේටත් ඒවා අර කාබනේට වගේම තමයි ෆොස්ෆේටත් කිසිදු ෆොස්ෆේටයක් කිසිදු කාබනේටයක් ජලය තුල දිය වෙන්නේ නැහැ. කිසිදු කාබනේටයක් කිසිදු ෆොස්ෆේටයක් ජලය තුල දිය වෙන්නේ නැහැ. මම හිතනවා මෙන්න මේ ටික පුතේ ඔයාලා අනිවාර්යයෙන්ම දෙවන කාණ්ඩයේ ලවණවල ජල ද්‍රාවිතාවය පිළිබඳව මතක තබා ගන්න වෙනවා. මම ඒකේ කෙටි සාරාංශයක් ඉදිරිපත් කරන්න. මම මෙන්න මේ පැත්තේ ලියපු ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ්, බයිකාබනේට, නයිට්‍රයිඩ්, නයිට්‍රේට, සල්ෆයිඩ් කිසිම කෙනෙක් අවක්ෂේප වෙන්නේ නැහැ. හොඳට ජලයේ දිය. මේ කාබනේට ෆොස්ෆේට් කිසි විටකක් දිය වෙන්නේ නැහැ. අපි අර පොඩ්ඩක් අර නිතරම අභියෝගාත්මකව එන ගැටලුවක් තමයි හයිඩ්‍රොක්සයිඩ් සහ සල්ෆේට්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හොඳ අවක්ෂේපයක්, බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හොඳින් දිය වෙනවා. ඒ නමුත් සල්ෆේට් ගත්තාම මැග්නීසියම් සල්ෆේට් හොඳින් දිය වෙනවා, බේරියම් සල්ෆේට් හොඳ අවක්ෂේපයක්. එන්න මේ දේවල් ටික
අනිවාර්යයෙන්ම මතක තියාගන්න. පුතේ ඊළඟට අපි අර එක එක කාණ්ඩය සාකච්ඡා කරන්නේ පහන්සිල් පරීක්ෂණේ. එතකොට පහන්සිල් පරීක්ෂණය කියන්නේ මොකක්ද කියලා ඔයාලා අහලා තියෙන්නේ. මම ඒ නිසා පහන්සිල් පරීක්ෂණය කියන්නේ නැවත මතක් කිරීමක් කරන්නේ නැහැ. මේ පහන්සිල් පරීක්ෂණයේදී දෙවෙනි කාණ්ඩයේ ඉන්න බෙරීලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම් පැහැදිලිවම පුතේ මෙයාලයි කැටායනේ. ධන දෙක කැටායනේ. මෙයා හදන්නේ ධන දෙක කැටායනේ විතරයි. කැටායනයේ අඩංගු ලවණයක් තිබුණොත් පහන්සිල් පරීක්ෂණයේදී පෙනෙන පාට. කැල්සියම් ගඩොල් රතු පාට, තැබී පාට. තැබී පාට. ස්ට්‍රොන්ටියම් ක්‍රීම්සන් රෙඩ්, ක්‍රීම් පාටු රතු පාට. බේරියම් ඇපල් කොළ පාට. ඇපල් කොළ පාට. මම මේ බෙරීලියම් සහ මැග්නීසියම් පාටක් දෙන්නේ නැහැ. අවර්ණ. මේ දෙන්නම අවර්ණ. මේ දෙන්නම අවර්ණ. අවර්ණ. එහෙනම් පහන්සිල් පරීක්ෂණයේ අපි පළවෙනි කොටස සාකච්ඡා කරා. පහන්සිල් පරීක්ෂණයේදී දෙවන කාණ්ඩේ මෙන්න මේ කැටායන දක්වන වර්ණ තමයි මම ආපහු කියන පුතේ බේරියම් ධන දෙක අඩංගු වුණොත් සලකන ලවණය තුල ඇපල් කොළ පාට. ස්ට්‍රොන්ටියම් ධන දෙක අඩංගු වුණොත් සලකන ලවණය තුල ක්‍රීම්සන් රෙඩ්, ක්‍රීම් පාට උරු රතු පාට. කැල්සියම් ධන දෙක අඩංගු වුණොත් ලවණය තුල ගඩොල් රතු පාට, තැඹිලි පාට. බෙරීලියම් ධන දෙක හෝ මැග්නීසියම් ධන දෙක අඩංගු වුණොත් ඒ ලවණය තුල සුවිශේෂ වර්ණයක් පෙන්වන්න කරන්නේ නැහැ. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. පහන්සිල් පරීක්ෂණයේ સિદ્ધාන්තය මම ඔයාලට එතෙන්දි පැහැදිලි කරා. මොකද පහන්සිල් පරීක්ෂණය වෙන්නේ? අපි දුන්නේ එක ෆ්ලේම් එකකින්. මේ දැල්ලට ප්ලැටිනම් කූර ලවණයේ සහිත ප්ලැටිනම් කූර අල්ල පස්සේ ඒ දැල්ලේ තාප ශක්තිය අවශෝෂණය කරගෙන කැටායන වල පහළ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම වලට පයින්. ඉහළ ශක්ති මට්ටම වලට ගිය ඉලෙක්ට්‍රෝන නැවත එම ශක්තිය විමෝචනය කරමින් පහළ ශක්ති මට්ටම් වලට පයින්. ඒ පහළ ශක්ති මට්ටම් වලට පැනීමේදී විමෝචනය කරන විකිරණයේ සංඛ්‍යාතය E = hf. ඇල්බර්ට් අයින්ස්ටයින් මැක්ස් ප්ලාන්ක්ගේ E = hf සමීකරණය හිතන්න. E = hf අනුව එම සංඛ්‍යාතය දෘශ්‍ය පරාසය තුල තිබුණොත් එම තරංග ආයාමයේ දෘශ්‍ය පරාසය තුල තිබුණොත් අපේ පියවිය හැට වර්ණයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට මේ බෙරීලියම් මැග්නීසියම් අර සාමාන්‍ය විදිහටම පහන්සිලුවේදී ශක්තිය අවශෝෂණය කරගෙන ඒ ශක්ති විමෝචනය සහ අවශෝෂණය සිද්ධ කරනවා. නමුත් මේ කැටායන දෙක විමෝචනය කරන විකිරණ අපේ දෘශ්‍ය පරාසය තුල නෙවෙයි පිහිටන්නේ. ඒ සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ගේ නැනෝමීටර් 390 ආසන්න වශයෙන් 760. ඒක තමයි සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ගේ දෘශ්‍ය පරාසය. මේ දෘශ්‍ය පරාසය තුල නෙවෙයි පිහිටන්නේ. ඒ නිසා අපිට මේ දෙන්නගේ වර්ණයක් නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ නැහැ. ඔන්න පුතේ අපි ඇත්තරම අකාබනික රසායනයේ කුළුදුල් පාඩමේ ස්කූල් මම විශ්වාස කරනවා ඔබට ඉතාමත් සරල විදිහට මේ ස්කූල් අදාළ સિદ્ધාන්ත අධ්‍යයනය කරන්න හැකියාව ලැබුණා කියන එක 1 2 3 කියන අපේ මේ පාඩම් මාලාව තුලින් ඉතින් ඔබ මේ ඉගෙනගත්ත විෂය කරුණු තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා පසුගිය විභාග ප්‍රශ්නවලට පිළිතුරු සපයා එම පිළිතුරු පරීක්ෂා කිරීමෙන් ඔබට තවදුරටත් මේ දැනුම තහවුරු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ දරුවා තුළ තියෙනවා ආකල්පයක් ඉනෝගනික් කියන්නේ කටපාඩම් කරනවා. පැහැදිලි. ඉනෝගනික් වල යම් යම් સિદ્ધාන්ත කරුණු ටිකක් තියෙනවා කටපාඩම් කරගන්න ඕනේ. මම මතක තබා ගන්න ඕනේ. නමුත් කටපාඩමින්ම ඉනෝගනික් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කර නැත්නම් අපි විශේෂයෙන්ම ඉනෝගනික් අපිට හම්බෙන්නේ 9 වෙනි රචනා ප්‍රශ්නයක් විදිහට දැනට රසායන විද්‍යාවේ ඔය 9 වෙනි රචනා ප්‍රශ්නය දැන් 2018 2019 අවුරුද්ද ගත්තාම ළමයි ගොඩක් අසාර්ථක වෙච්ච රචනා ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඉනෝගනික් සිද්ධාන්ත තිබූ පමණින් අපිට සාර්ථක විභාගයට මුහුණ දෙන්න බෑ. ඒක තර්කානුකූල ප්‍රශ්න තේරුම් අරගෙන
තර්කානුකූලව ඔබ ඉගෙනගත් විෂය කරුණු පෙළ ගැසීමක් සිදු කළොත් තමයි මේ ඉනෝගනික් ප්‍රශ්නයකදී බහුවර්ණයකදී හෝ යෝගගත රචනා ප්‍රශ්නයකදී හෝ රචනා ප්‍රශ්නයකදී ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ.